අපේ ගෞරවනීය සංඝරත්නයන් අවසරයි මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නැත්නම් වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි සීලමු දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තීහි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ කතමේහි තීහි අච්ඡයං අච්ඡයතෝ නපස්සති අච්ඡයං අච්ඡයතෝ දිස්වා යතා ධම්මං න පටිකරෝති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ අච්ඡේ සූත්‍රයේ අපි තවත් එක පියවරක් එක පාළි පාඨයක් ඉදිරියෙන් තියාගත්තා මේ අච්ඡේ කියලා කියන්නේ සූත්‍රේ නමේ තියෙන්නේ අත්තරදි කියලා කියන්නේ අච්ඡේ කියන එක අච්ඡේ කියන්නේ නිකන් ලෙස්සලා වැටුණා ලූටලා ගියා අත්තරක් සිද්ධ වුණා ඉතින් පස්සේ උකට පාවැරද්දක් කියලා දාලා තිනවා අත්තරදි පාවැරදි කටවැරදි කියලා කියනවා ඒ වගේ ජීවන ගමන යනකොට හරියට අපේ අතින් අත්තරදි පාවැරදි කටවැරදි සිද්ධ වෙනවා අන්න ඒ අනුව බාලයා කවුද පඬිතයා කවුද කියලා තෝරගන්න හැටි මේ සාරාංශික කල්පලක්ෂයක් පුදුජානසේ කරෝ පරිශ්‍රණේ අම්බේචි ධාරය අම්බේචි සාර මණ්ඩය මේ අපිත් එක්ක හදා බෙදා ගන්න වෙලාවක් තිහි වික්ක වේ ධම්මේ සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ මහණේ මේ බාලයා මෝඩයා විප නැත්තං අමනෝඥයා තීරි ගන්නපු ලකුණු තුනක් තියෙනවා එකක් තමයි අච්ඡයන් අච්ඡේතෝනෝ පස්සති යාට වැරද්ද වශයෙන් පේන්නේ නැහැ ඒක අපි සාකච්ඡා කරා ඉතින් ඒ නිසා ඒක බාලයාගේ තියෙන එකක් නොදැනුවත්කම දන්නේ නැහැ. ඒ කියන්නේ පොල් ගහක එල් ගහ අඳුරන්නේ නැහැ. හොඳ නරකක් තේරෙන්නේ නැහැ. ඉතින් එහෙමත් හැදෙන කට්ටියක් ඉන්නවා. අපි මූඩයා, මූග, බාල නම් වලින් හඳුනනවා මේ හරි වැරදි තේරෙන්නේ නැහැ. දැන් හැදෙන ඔක්කොමල මෙතන තමයි ඉන්නේ. අය අලුතෙන් නම් දාන්න ඕනේ නැහැ. එකෙකුට ඔක්කත් මේ ලෝකේ හරි වැරදි තේරෙන්නේ නැහැ. හොයන්නෙම කාම සැපේ විතරයි. හොයන්නෙම බුදුහාමුදුරුවෝ කියපු දේ තමයි. ඉතින් ඒක පඬිතුකම කියලා හිතාන තමයි කට්ටිය වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට කිව්වොත් ඔය පාරේ ගිහිල්ලා නම් හරියන්නේ නැහැ කියලා පිළිගන්නේ නැහැ. ඒම කොහොමද මේ ලෝකේ ඔක්කොම යන්නේ ඒ පාරේනේ. ඉතින් ඒම කොහොමද කියන්නේ මේ මම් මෝඩෙක් නම් ඉතින් අපේ ආත්මතු પરම්පරාව මෝඩ වෙන්න eBay. මෙච්චර ජනකායක් එනං ඔය යනකොට මං විතරක් නැහැ කියන්නේ කොහොමද කියලා ඒ කට්ටිය අර බහුජන මතේ හරි කියලා හිතාන යනවා. මේ මහා ජනයා කියන්නේ ජහමණයට. කිසිම තේරුමක් නැති જાතියකට බහුජන මතේ කියනනම් ඒකාන්තයෙන් වැරදි. ඒකයි බුදුරජාණන් කියන්නේ අඩු ගානේ මේ සම්මාදිට්ඨිය වල තියෙන මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය මේ කළ දේ ඵලඵල දේ කියන සම්මාදිට්ඨිය එහෙම නැත්නම් හරි දේ කිරුවොත් හොඳ වෙනවා නරක දේ කිරුවොත් නරක වෙනවා කියන මේ සම්මාදිට්ඨියවත් ඒක තමයි සම්මාදිට්ඨිය වල පහළම පන්තිය ආරම්භක ශේෂේ ඒකවත් බහුජන මතයක් වෙන්නේ නැහැ කවදාවත් ලෝකේ ජනගහණයෙන් ඉතාම සුළු කොටසයි කලකල දේ ඵලඵල දේ කියලාත් පිළිගන්නේ. ඉතින් ඒ සුළු කොටස අබුද්ධෝත්පාද කාලවලත් ඉන්නවයි කියලා අටුවාචාර්ය වංශය සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ හිටියත් ලෝකේ නැතත් ලෝකේ කර්ම ශාස්ත්‍රයෙන් තිබුණත් ලෝකේ නැතත් ලෝකේ සුළු පිරිසක් කර්මේ සහ කර්මඵල පිළිගන්නවා. ඒ වගේ දවසක අපිට ඇති වෙන හිතවිලි වලින් ඉතාමත් සුළු හිතවිලි ප්‍රදේශයක් අපි කලකල දේ ඵලඵල දේ කියලා පිළිගන්නවා. අනික වෙලාවට අපි නෑ ඕන දෙයක් කරුවොත් මේ බෙහෙතෙන් කරන්න පුළුවන් වෙයි. ගුරුකමකින් කරන්න පුළුවන් වෙයි മന്ത്രിතුමාගේ ලියුමෙන් කරන්න පුළුවන් වෙයි උගත්කමෙන් කරන්න පුළුවන් වෙයි වහලා දාන්න පුළුවන් වෙයි කියන හිතවිලි තමයි අපිට තියෙන හරියක් තියෙන්නේ. ඒකයි මේ විඳවන්න වෙලා තියෙන්නේ. භාවනා කරනකොට වෙන්නේ නෑ මම මෝඩෙක් මට තේරෙන්නේ නෑ මම අඩි කෙරුවොත් කරන්නේ මරි වැඩක් කියලා දන්න නිසා බොහෝ දෙනා භාවනා කරන්න කැමති නෑ. ඊට මෙට වැඩි හොඳ නෑ ඔක නොදැනනේ ඉන්න එක. ඒක මෝඩය જાතියක්. දෙක මේ වෙනකොටත් අර විද්‍යානුකූලේ නැත්තම් ওই භෞතික සම්පatti ලැබලා ලකී මිනිස්සු જાතියක් කියලා ඉන්න නුඹට මෙලෝ දෙයක් කිව්වට තේරෙන්නේ නැහැ. හරිය කට්ටියක් ඉන්නවනේ.
උන්ටත් හරියන්නේ නැහැ. ඉතින් මේක ඇහෙන්නේ අහිංසකයට විතරයි. දැනට හරි ගිහිල්ලා නැහැ. එහෙම නැත්නම් ඔලොමල කමකුත් නැහැ. ඉතින් ඒ පිරිසට තමයි බුදුහාමුදුර ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් අපි ඒ පිරිසට වැටෙනවා. දැනට හරි ගිහිල්ලා තියෙන හරියක් තියෙන අපේ ජීවිතවල ඒ සියල්ලම අපිට අපසලට හිටිනවා. ඒකෙන් තමයි අපිට මේ දුක් ඔක්කොම ලැබෙන්නේ. පියතෝ ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති සෝකෝ. අපි මේ ප්‍රේම කරන එකෙන් තමයි දුක එන්නේ. උත් අපිටත් තියෙනවානේ ප්‍රේම කරලා හම්බෙච්ච නැති කොටසක්. ඒ හරිය තියෙනවා දුක් සත්‍යයට බොහොම කිට්ටුකමක්. බුදුරජාණන්ගේ සද්ධාහට කිට්ටුකමක්. නමුත් අපි කියන්න කැමති නැහැ. අපි කිව්වත් අප කර දුන් කුරුකමක් වැරදි නැත. හරි ගියාම ගාස්තු ගෙවීම ප්‍රේමයට කියලානේ අපි කතා කරන්නේ. අපි කිරුවත් වරදින්නේ නැහැ කියලා නේ කියන්නේ. ඒ කියන්නේ උන්දලට කවදාකවත් ධර්මයක සාන්තුවක් ගන්න බෑ. නේ තමන්ට වැරදිච්ච ප්‍රමාණය දකින්නම් වාඩි වෙලා හුස්ම දිහා බලන්නකෝ. හුස්ම කීයද බලන්න පුළුවන් කියලා. නිකම් පයින් ඇවිදින්න යන්නකෝ බලන්න. පියවර කීයද යන්න පුළුවන් කියලා. ඔන්න අපේ කෙරුවාව. ඒක තේරුම් අරගන්න පුළුවන් නම් ඒක ජීවිතේ ප්‍රථම යාමේ තේරුම් ගත්තොත් කොහොම හිටීද? මධ්‍යම යාමේ තේරුම් ගත්තොත් කොහොම හිටීද? අන්තිමට ගිහලා නාකිත්තරි කිර තෙයි මේ කාටත් ඔය ටික වෙයි කියනකොට තේරුම් ගත්තට වැඩක් නැහැ අප්පා බයට තේරුම් ගන්න එක. දැන් ওই ඉන්න කට්ටියගේ මූණ දිහා බලාගෙන මම මේ කියන්නේ. දැන් ඉතින් පන්සල් යන්නේ දුපනෝ කරන්නේ. අර අපි හිටපු සභාපතිතුමා කියනවා මිනිස්සු ඔය පුළුවන් කාලෙට බුද්ධ ආගම අමතක කරලා කතෝලික ආගමට යනවා, මුස්ලිම් ආගමට යනවා, හින්දු ආගමට යනවා. මට කෙලවෙච්චාම බුදු අම්බෝ කියන ආයෙත් පන්සල් එනවා. එතකොට තමයි ඔය කොයි ගියත් හරියන්නේ නැහැ කියලා නා කියනකොටත් බුදු අම්මෝ කියන ආයෙ පන්සල් එනවා. ඉතින් ආමුදුරුන්ට කරන්න දෙයක් නැහැ. අයියෝ නාරියක් එන්නේ මේ මල හොන්තු ටික තමයි. ඔය කිටේට බණ කියලා හරියනවා ඒ. කද්දාවත් හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ඇයි එවන මේ බණ කියන්නේ මේගොල්ලෝ අඩු ගන්න මේ ආවේ අන්න එහෙම උවමනාවකට වෙන්න ඇති කියලා හිතාගෙනයි බණ කියන්නේ. ඒ නිසා ඒ Tamanට අඩු ගන්න එක තැනක වාඩි වෙලා ඉන්න බෑ කියන එක. මේ පට්ටම් පොළොවක විනාඩි 30ක් 40ක් එහෙට මෙහෙට යන්න බෑ කියන එක. මොන ශිල්පද අපිට? මොන දක්ෂකම්ද අපිට තියෙන්නේ? බත් කනකොට පිටවල් 3-4ක් එක දිගට බත් කන බව දැනගන්න බෑ. නානකොට මේ ඇඟට වතුර වැටෙනකොට මේ නානවයි කියන එක දැනගන්න විදියක් නැහැ අපිට. මොකද ඒ වෙලාවෙත් කොහෙදෝ හිත. ඉතින් ඒක තමයි මෙතන අපි තේරුම් ගත්ත විදිහට අච්චය කියලා කියන්නේ ලූටලා යනවා. සතිය ගිලිහෙනවා. ඒකට මොට්ටස් සති කියලා පාවිච්චි කරලා තියෙනවා. සතිය තියෙනවා හැබැයි මොට්ටයි. පීය තියෙනවා ගලකට කොටලා. කැපෙන්නේ නැහැ. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. ගාලා ගන්න පුළුවන්. පීය තියෙනවනේ අපිට තාම. ඒක අමු යකඩ උනත් කමන්නේ ගාලා ගන්න පුළුවන්. ආන්නේ වගේ යම් කිසි කෙනෙක් අච්චයන් අච්චේ වශයෙන් දැකීම කාලකන්නිකමක්වත් නාස්තිකත්වයක්වත් උච්ඡේදවාදයක්වත් නෙවෙයි. මුළු ලෝකේ තියෙන ආගම් සේරම බුදුහාමරට බයිනවා මහ උච්ඡේදවාදයක් කතා කරන්නේ. නාස්තිකවාද මිනිස්සුන්ගේ වැරදි බලන්න කතා කරනවා. ඒකද කරන්න තියෙන හොඳ පැත්ත නේද බලන්න ඕන කියලා කියනවා. නමුත් නරක දේ දැකීමම හොඳ දෙයක් කියලා තමයි බුදුහාමර කියන්නේ. නරක වුණත් කමන්නේ ඒක දකින්න එක හොඳ දෙයක්. ඔය වසංගන්න ගියොත් මායාවේ account එකට වැටෙනවා, යම රජුරන්ගේ පැත්තට වැටෙනවා. නිසා ඒක විවෘත කරන්න. වැරද්ද දැක්කට පස්සේ විවෘත අපි කරන හරියක් වැරදි කියලා හිතන්නකො. උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන හරියක් වැරදි එච්චරයි කියන්නේ තියෙන්නේ. ඉතින් ඕක අපිට කියන්න බුදු කෙනෙක් හම්බුනා නම් අපිට කියන්න කර්මස්ථානාචාර්යයෙක් හම්බුනා නම් දවස් 30ෙම වෙන වැඩ අපි දැකලා ලියා ගන්නවා නම් නැති වුණත් අපිට අහුවෙනවා. අපිට කොච්චරක් කාය පරිසං කර ගන්න අමාරුද කොච්චරක් වචනේ පරිසං කර ගන්න අමාරුද එහෙමනම් කොහොමද හිත පරිසං කරන්නේ ඉතින් මෙහෙව් කඩප්පුඩි නොකෑමන දහබදුර වට්ටපඳුරු හිතකින් මරණ මොහොතේ අපි මොනව කරයිද මරණ මොහොත වෙනකොට ඔය රුවන්වැලි සෑය වෙන්නේද මල් වට්ටියක් වෙන්නේද නේ නිකම් බොරු ඔය කොරලා තියෙන මදායි කඩප්පුලිකම දැකපු දවසේ එතන ගිහලා හක් කාලා අල්ලනවා ආයෙ මුහුඩල්ල මෙතනින් ගලවලා ගිහලා අතන ඇල්ලුවා වගේ. ඉතින් දැන් අපි කරන්නේ දැන් මැරනවා කියලා හිතලා නිකන් හිතන්නකෝ ආනපානේ සතිය භාවනා කරගෙන යනකොට මට දැන් තේරෙනවා හුස්ම රැලි දෙකක් දැක්ක තුන්වෙනි එකේ හිටපයින්නවා කියලා හිතන්න. එහෙනම් මම දන්නවා මට පියවර 10ක් යන්න පුළුවන් දැන් 10 වෙනි එකේ යන්නේ. මම දන්නවා ඊගාගේ හිත පයින්නයි කියලා. ඒ වෙලාවේදී හුස්ම නම් මේ අන්තිම හුස්මයි කියලා හිතන්නකෝ. හිත පිටපණින්නේ කවදාවත්. ඒකයි මරණානුසති භාවනාව කියන්නේ.
මගේ හිත පිට පනින්න හදනවා නම් ඒක තේරෙනවා භාවනා කරනකොට තේරෙනවා මෙයා මේ තින්දුවක් කියාගෙන එනවා. මේ හිත පිට යන්න ලෑස්තිනේ කුඟක් දක්ෂ වැඩක්. ඒක දැක්කට පස්සේ ඒ තියේද්දිත් අපේ හිත ගාල කඩාගත්ත හරකා වගේ යන්නේ වැරද්දටමයි. අන්න එතකොට මතක් කරගන්න පුළුවන් මේක මගේ අන්තිම හුස්ම නම් මම මේ පෙන්කෙල කෙල ඉදීද දරුවන්ගේ අම්මලාගේ තාත්තගේ වගතුක බලබලා ඉඳීද මේ අරමුණේ හිත තියාගන්න උත්සාහ කරයිද කියලා අවසාන මම මේ ගන්නේ අවසාන හුස්ම කියලා හිතන එක හුඟ දෙනෙක් හිතනවා මේ කාලකන්නිකමක් කියලා. හුඟ දෙනෙක් හිතනවා ඒක නාස්තික වැඩක් කියලා නෑ. මේ පුරුම පඬිස්සංශ කියනවා කවුරු හරි මරණය කියන එක අමතක කරලා හුස්ම ගැන බලන්නෙත් නැතුව අවසාන හුස්ම දන්නෙත් නැතුව ජීවිතය ගත කරන්න උනොත් ඒකාන්තෙම කාලකන්ණි මරණයක්. ඒ වෙනුවට අපි මරණයම සීපත් කර මේ ගන්නේ අන්තිම හුස්ම මේ කන්නේ අන්තිම බත්කට මේ අද දවස් තමයි අන්තිම දවස මම මේක සරි කර ගන්න ඕන කොහොම හරි කියලා මේ අන්තිම දවස සීපත් කරගෙන හිටියොත් එයා ජීවිතය හරිම සුන්දරයි කාලකන්ණි වෙන්නේ නැහැ සුන්දර ජීවිතයක් ගත කර මනුෂ්‍යගේ මරණය හරිම සුන්දරයි අපි එන්නේ නොමරෙන්නේ හිතානේ ඉන්නේ මේ තියෙන දේවල් බල බල ඉවරම එලි ගලි වාසය කරනවා වාසය කරනකොට අන්තිමට මරණ වෙලාවේ කොයි වෙලාවෙ ඉදන්නේ නැහැ. ඉතින් අර ජීවිතේ ප්‍රථම යාමේදී මම අපි අල්ලගත්තොත් ඒක අහුවෙන්නේත් ඔය විපස්සනා විදි තමයි බොහොම ලස්සනට අහුවෙන්නේ. දානයක් දෙනකොටත් නැහැ කියන්න බෑ. මොකද දානයක් දෙන්න ගියත් කරදර එනවා අපට. අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට දානයක් දෙන්න හම්බෙන්නේ නැහැ. එම් දුන්නොත් තමයි අපි කියන්නේ ත්‍රි හේතුක කුසලයක් සිද්ධ වෙනවා. මුල්ලිත මැදහිත අගහිත පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා හොඳ වෙන දානයක් දෙන්න බැරි නෑ. ඒකට පුදුම සංවිධාන ශක්තියක් ඕන. ඊට පස්සේ සීලයක් රකින්නකොට ඒ සීලය අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලාන සීලානි කියලා මේ රකින්න සීලය අපේ හිත විපිලිසර නොවීම පිණිස අපි රකින්නේ. නමුත් සීල් රකින්න එකෙක්වත් ඉන්නද බෑන්ඩ විපිලිසර වෙන එක විතරමනි කරන්නේ. මගේ සීල්පදේ කැඩුනා අපේ ගෙදර කට්ටිය සීල් ගන්නෑ මට මුලින් කරගන්න බැරි වුණා කියලා හැම කෙනාම සීලේ නවත් එක්කම විපිලිසරකම තමයි ගන්න. නමුත් සීලේ දක්ෂකම කියලා කියන්නේ කුසලතාවය කියලා කියන්නේ අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. විපිලිසරකම නැති කරන්නයි ශිල්ප දීලා තියෙන්නේ අපිට. මයි ශිල්පදී කැඩුනා, යාගේ කැඩුනා, මෙයාගේ කැඩුනා, අපිට අපරාධේ වුණා කියලා ශිල්පදෙත්. ඊට සමාධිය භාවනා කරන්නකෝ. සමාධියේ තියෙන්නේ සමාහිතෝ බිකවේ යථා භූතං ඥානාති පස්සති. හොඳට හිත සමාහිත වෙච්චාම මේ පේන දේවල් වල ඇති හැටිය පේනවා. මේ කොයි එකත් කුණු වෙන දේවල්, නාස්ති වෙන දේවල් කියලා. එහෙම නෙවෙයි මෙන්නේ. සමාධිය නාස්ති වෙන්නේ නැහැ. සමාධිය නැති වෙයි කියන බය එනවනේ. ඒක නැති වෙන්නේ නැහැ. ඒකට අනිච්චක් නැහැ. ඒක නිච්චයි කියලා හිතාගත්තට පස්සේ සමාධිය නැති වුණාට පස්සේ වහකණ්ඩ හිතෙනවා. ඒ සමේ කරන හැම දෙයකම දානයක් වේවා, සීලයක් වේවා, සමාධි භාවනාවක් වේවා හැම එකකම ඕනම දෙයක පැලිරක් තියෙනවා, කුණක් තියෙනවා. ඕනම දෙයක අනිත්‍ය ලක්ෂණේ තියෙනවා. මේක දකින්න නැති වෙන්න අපි කොච්චර විකාරයක් කරනවද බන්නේ මේ දකින්න නැතුව ගත කරන ජීවිතය තමයි බුද්ධ ආගම කියලා කියන්නේ. පන්සල තියෙන ඒව නොදක ආලවට්ටමක් දාගෙන අපිත් පින් කරන જાතිය කියාගෙන අපේ බුද්ධ ආගම කතෝලික ආගමට වැඩිය හොඳයි කියාගෙන මුස්ලිම් ආගමට වැඩිය හොඳයි කියාගෙන ඉතින් උරුට්ටු කර කුඩු මිරිස් කාව රිලව් වගේ නීව ඉන්නවා. මේ මුළු පද්ධතියම වැරදි. පේන්නේ වැරද්දක් කියලා තේරුම් කරන්න ගියොත් එimhe බුද්ධ අහංකාරය තමයි අපිට ගහන්නේ. වෙන කවුරක්වත් ගන්නෑ. අපිට සතිපාසලට ගොඩක් අභියෝග එන්නේ බුද්ධ ආගමේ අයගෙන් විතරයි. කවදාකවත් අන්‍යාගම කෙනෙක් වචනයක් කතා කරන්නේ නැහැ. බෞද්ධ කට්ටිය තමයි කියන ඔයා සතිය දන්නෙත් නැහැ. ඔකට නෙමෙයි සතිය කියන්නේ. එහෙමද සතිය? අපිටත් එහෙනම් බැරිද මේ මොනවද මේව කරන්න හදන්නේ කියලා කෑ ගහනවා. ඉතින් ඒ වගේ තියෙන අඩුපාඩුකම මේ හැටි ස්වභාවය දන්න එක තමයි අපි කරන්නේ විපස්සනා කරනවා කියන්නේ. ඉතින් ඒකට එක තමයි වැරද්ද වශයෙන් දකුව. අච්ඡං අච්ඡේතෝ පස්සත. ඉතින් ඒක ඉස්කෝලේ පන්ති පාරවල උගන්වන්නේ නැහැ මං ඊයේ කිව්ව විදිහට. මේක ආධ්‍යාත්මික වැඩක්. අම්මලා තාත්තලා කවදාකවත් දරුවෙකුට උගන්වන්නේ නැහැ. මොකද අම්මලා තාත්තලා දන්නේ නැහැනේ වැරද්ද මොකක්ද හරි එක මොකක්ද කියලා. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ අසාර දෙයක් සාරයයි කියලා දරුවට උගන්වන කොහොම හරි ඉංජිනේරු කෙනෙක් වෙයක් කොහොම හරි දොස්තර කෙනෙක් වෙයක් කොන් දොස්තර වෙන්න එපා ඔච්චරනේ අම්මලා උගන්වන්නේ මොකද අම්මට බැරි වුණානේ දොස්තර කෙනෙක් වෙන්න දොස්තරෙක් වුණා නම් දොස්තර වෙනවා තියෙන දොස් ටිකක් තව තර වෙන එක තමයි වෙන්නේ
අද දොස්තරලට විතර හුනියමක් බලපාලා නැහැ. මුළු ලෝකෙම තියෙන වෘත්තිය අතින් බලනකොට දොස්තරලා ඉන්නේ ඊටාත්ම ආතතිගත තත්වයක විශේෂයෙන්ම කොරෝනා නිසා. මුළු වෘත්තියම ඉවරයි. මේ මුළු වෘත්තියම දන්නවා මානවය නැති කරන්න ආපු හොල්මනක් මේ වෛද්‍ය වෘත්තිය කියන්නේ කියලා. අම්මලාට ඕන කොහොම හරි මට කට්ටිය බයිනවා මට මේ යුනිවර්සිටි එකේ මෙඩිකල් ෆැකල්ටි යන්න බැරි හින්දා ඊර්ෂ්‍යාවට දොස්තරලට විසුදු බයිනවා කිය. නෑ එහෙම එකක් නෑ. අපේ අම්මට ඕන දේ වුණා නම් මට ගෑණියෙක් ඉන්න ඕනේ දරුවෝ ටිකක් ඉන්න ඕනේ අම්මට උරුතල් කරන්න. එහෙම නැත්නම් අම්මා කැමති නෑ. ඔය වැඩක් නෑ නේ. ඔය ඊලන්දාරියෝ හිටියට වැඩක් නෑ. ඔන්න අම්මලාගේ මන අපේ. ඕගොල්ලන්ට මම මේ කියන්නේ. අපේ අම්මට නෙවෙයි. තොපීට මම මේ කියන්නේ. දරුවන්ට මේ දෙන සාපෙට වැරද්ද වශයෙන් දකින්න දරුවට හොඳ ඥානයක් තියෙනවා. ඒක මකන හැටි, ඒක නොමග අරින හැටි, මිය පීයක් ගලේ උලන්න වගේ මොට්ට කරන හැටි බලනකොට කිකිලියක් පැටව කිකිලි ගඳ ගස්සන්නාසේ, බැල්ලියක් තමන්ගේ පැටව බලු ගඳ ගස්සන්නාසේ, මැක්කො ටික දෙන්නාසේ මේ පූර්වාචාරින් වහන්සේලා දෙන දේ. ඒක හැබැයි බුදුහාම කියලා තියෙන ඒ වුණත් ඉතින් අම්මට තාත්තට බයින්න එපා. පූර්වාචාර්ය විදිහට සලකන්න. හැබැයි අම්මට තාත්තට විරුද්ධව නොගින්න නිවනට යන්න බෑ. ඒක හරීම අපලිට ඉట్లా තියෙන කෙල්ලන්ට. කොල්ලෝ නම් ඔය ආලික ගසාගත්ත දැම්ම අම්මට විට්ටුවක් දැම්ම පැන්නා. කෙල්ලෝ පැන්නොත් එහෙම පැන්නට පස්සෙත් කෙල්ලෝ පැවිදුණාට පස්සෙත් කචල්. මෑණිවරු පැවිදුණාට පස්සේ ඊටියට වැඩි අමාරු. ඉතින් ඒ නිසා මේ වැරද්ද වශයෙන් දකින්න අපේ ලෝකෙ පෙන්වන්නේ. ඒක වහගෙන තමයි යන්නේ. ඉතින් අපි ආර්ය සමාජයකට ගියයි කියලා හිතන්න කමටහන් භාවනා කරන අය කට්ටිය ගියයි කියලා කියන්නේ සතිපාසල ගියයි කියලා කිසිම වෙලාවක වැරද්දක් හංගන්නේ නැහැ. ගත්ත කැපුවා එතනම කැපුවා මෙන්න මේකයි වැරද්ද කියලා කියන ඉතින් උංගෝ දෙනෙක් කැමති නැහැ. ඉතින් ඒ නිසා පළවෙනි කාරණේ මම ඊයේ කියපු එකමයි මේ තාමත් මේ කතා කරගෙන ඉන්නේ වැරද්ද වශයෙන් දකුව දෙක. ඒ වැරද්ද වශයෙන් දැකලා ඒකට පිළියමක් කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට අදාළ ඒ වැරද්ද හදාගන්න ලෑස්ති වෙන්නේ කියලා. දැක්කයි කියලා පශ්චාත්තාපෙලා ඊසాత බැඳගෙන අඬලා බලන්නකෝ මටත් මෙහෙම වුණානේ මටත් මේ වැරදුනානේ කියලා අඬන්න නෙවෙයි. යථා ධම්මං පටිකරෝති. ඒකට බුදු කෙනෙක් කියලා දීලා තියෙනවා. ඔබ සත්තු මැරුවනම් දැනගත්තා නම් ඔක අබේදානේ දීමින් ඕක වළක්වන්න පුළුවන්. සත්තුන්ට මෛත්‍රී කිරීමෙන් වළක්වන්න පුළුවන්. ඒ නිසා අද ඉඳලා සත්තු මරපු ඒ තමන්ට වෙච්චි තේරෙනවනේ ඒ ප්‍රමාණයට පුළුවන් තරම් අපේ දානෙට ලෑස්තියන් පුළුවන් තරම් මෛත්‍රී කරපන් අද ඉඳලා ඒක මකන්න පුළුවන් යථා ධම්මං කියලා කියන්නේ සත්තු මරපේක නම් සාපේ සත්තු මරේක නම් තමන් දෙස් දෙන වැඩේ ඒකට බුදුහාමුදුරුවෝ ගිහලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියා ගන්න ඕනේ මේ බේතට මොකද්ද බේත ඒක හරියට බුදුහාමුදුරුවෝ ප්‍රෙස්ක්‍රයිබ් කරනවා එහෙම නැතුව තෝගේට මල් පූජා කළා හරියන්නේ නැහැ. ඊට පස්සේ හොරකම් කිරීම නම් ප්‍රශ්නේ දාන දීපන්. මොනවද දාන දෙන්නේ? උඹ කැමති දේ දීපන්. ඔය යමක් කැමති නේ එච්චරයි ආහින්න එපා. උඹ කැමති දේ තමයි යාරත් කැමති දේ. කාමීත්‍යාචාරය කරලා තියෙනවනේ. එහෙනම් කාම වස්තුන්ට අරසාව දීපන්. බුරු කේලා මිසචන පරිසවචන කටපොක වහගෙන හිටපන්. කට වහගනි. මොනවා කිව්වත් බොරු. ලෝකේ තියෙන මොනවා කිව්වත් බොරුවේ බුදුහාමරගේ සීතත් ධර්ම ඇර. ඉතින් ඒක කරන්න බැරුව යථා ධම්ම නොකර මම යම රජුරවන්න ගත්තම එකක් දීලා ගානක් දීලා ෂේප් කරගන්න. එහෙම නැත්නම් බැනර් එකක් ගහගන්න ලොකුවට අසවල් උපාසකම්ම නැති වුණා. ඒ කාන්තෙන් දිවි ලෝකේ ගියයි කියලා තාර ඔලින් ලිව්වට හරියන්නේ නැහැ. මේක අපි අද මේ බනහලිල්ල මැරණකම් අපිට පොඩි කාලයක් තියෙනවානේ. ඒ කාලය තුල අපිට පුළුවන් ද අපේ සම්මා ආජීවය සකස් කරගන්න. සම්මා ආජීවය කියන එකට ඉස්සල්ලා බලන්න බුදුරජාණන්සේ මේකට එන හැටි. Tamange වැරද්ද වශයෙන් දකින්න කියන දෘෂ්ටිය හරි ගියා නම් සම්මා දිට්ඨිය අපිට සංකල්පයක් වෙනවා. මට තියෙන පෞරුෂත්වය කියන්නේ මං ඉස්සරහට හැදෙන්න ඕනේ. මේකට කිසිම කෙනෙක් මට සහයෝගය දක්වන්නේ නැහැ බුදුහාමුදුරුවෝ ඇර. ඒ නිසා මම පළවෙනියෙන් කරන්න ඕනේ සම්මා වාචා. කතාව පරිසං වෙන්නේ ඒ සම්මා වාචාවල ඉහළම කුසලයේ තමයි කතා නොකර සිටීම. මේ ඩීලින් කියන්නේ කයක් නැහැ නේ කාටවත්. වාචා කියන එකේ සම්මා මිච්ඡා දෙකක් තියෙනවා.
නමුත් කතා නොකර ඉන්නවනම් වචනේ වැඩ කරන්නේ මේ ලෝකේ තියෙන කිසිම යුද්ධයක් කවදාකවත් සිද්ධ වෙන්නේ කතා කරන්න බැරි සත්තු අතර. කතාවෙන් තමයි ඔක්කොම වෙලා. ලව් එකත් පටන් ගන්නෙ කතාවෙන් තමයි. ඉලව්වක් පටන් ගන්නෙ කතාවෙන් තමයි. මල ඉලව්වයි යුද්ධෙයි ඔක්කොම කතාවෙන් තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ සම්මා කම්මන්ත. අපි අද දවසකට හම්බ කරන දේ කොච්චරක් අතිශෝක්තියකටද කියලා හිතන්න බෑ. කොච්චරක් මේ අඳුර පාන්නද කියලා හිතන්න බෑ. නැත්නම් ඔච්චරම හම්බ කරන්න ඕනේද? අවශ්‍ය නැහැ. මේ බඩ වියත රැක ගන්න ඔච්චර හම්බ කරන්න ඕනේ නැහැ. ඔච්චර ඕ ටයිම් දාගෙන ඔච්චර රට රාජ්‍ය වෙන් කරගෙන ගම අතහැරලා ගිහිල්ලා හම්බ කරන්න ඕන කම නැහැ. අපි හිතන්නේ එවනේ මමත් හම්බ කරන්න ඕනේ, පවුලටත් ඉතුරු වෙන්න ඕනේ, ඉතුරුකුත් තියෙන්න ඕනේ, දරුවන්ටත් යමක් තියෙන්න ඕනේ කියලා අපේ අත්තමුත්තම දත්ත පනත්තක් කිරි කැමුත්ත කාලෙවත් නැති විදිහට බලාපොරොත්තු හදාගෙන හම්බ කරනවා. එක එක්කත් හම්බ කරලා සන්තෝෂයෙන් මැරිලා නැහැ. එක එක්කත් නැහැ. ඉතින් ඒක නිසා මොන දේ කරත් තමගේ කර්මාන්තය දැනගන්න ඕනේ. මේ මට තරම් වෙන එකට බුරුමි වන්දිස්වාංශ කියන්නේ කරන්න එක එක දේවල් අපිට අරක කර මචං මේක කර මචං කියන මිනිස්සු ඉන්නවනේ. යුතුයද බලන්න. මේ දේ මං වගේ කෙනෙකුට යෝගාවචරයකට භික්ෂුවකට යුතුයද? යුතු නැත්තම් කියනවා ඔයා කියන්න පුළුවන්, යෝජනා කරන්න පුළුවන් මේක අයුතුයි. මේක අකැපයි. මං කරන්නේ නැහැ. ඒතිෙදි කවුරු හරි කියනවනේ නෑ ඔබ කරන්න ඕනේ කියලා ඒක යමපල්ලේ. ඒක කවදාකවත් යාළුවෙක් වෙන්න බෑ. ගහන්න ඕනේ කන රත් වෙන්න ගහන්න ඕනේ. මේ එක එකාගේ න්‍යායපත්‍ර වලට වැඩ කරන්න නෙමෙයි. මට මේ ජීවිතේ හම්බෙලා තියෙන්නේ ඔබ යෝජනා කරන්න බඩ පුළුවන්. ප්‍රතික්ෂේප හො බාර ගන්න එක මගේ. ඇත්ත ඒක මම කරන්නේ යුතු අයුතු දෙක. ඒක ලෝකයෙන් අහගනින් ඇයි මම කරන්නේ නැත්තේ කියලා. දෙක හැකිද නැහැකිද කියලා බලපන්. බැරි දේවල් නම් කියපන් ඒක යුතුයි. හැබැයි මට කරන්න බෑ. මගේ පරිශ්‍රය නෙවෙයි තියෙන්නේ. මගේ ජුරිස්ඩික්ෂන් එකේ නෙවෙයි. මයි වෙයි කියන්නේ මට කරන්න බෑ. අපි කියමු හිතලා පුළුවන් කියලා. මට පුළුවන් නම් රුචි දේ විතරක් කරපන්. උඹ රුචි දේ විතරක් කරපන් යුතු හැකි රුචි. ඔක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්පජඤ්ඤේ විදියට අපි හිත පිට ගියයි කියන්නකෝ. අපි වැරදි වැඩක් කරා. වැරදි වැඩක් කරලා ආපහු අපේ අරමුණට හිත එනකොට එන කතාව තමයි මේ බුදුරජාණන්සේ මේ බාලයාගේ වැඩේ පණිතගේ වැඩේ කියන්නේ. එහෙම නැත්නම් අපි දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඉනකොට හිත කිනව නැගිටපන් කියලා. එහෙම නැත්නම් අපි ඇවිදින්න ඉන්නවා. හිත කියනවා ගිහිල්ලා බුදිය ගනින් කියලා. ඉතින් හැම වෙලාවෙම ඉරියාපත සංදියක් තියෙනවානේ. ඉරියාවක ඉඳලා ඉරියාවකට අපි යනවා. ඒක දවසකට ලක්ෂ වාරයක් සිදු වෙන හැම වෙලාවකදීම ඒ දේ කරන්න ඉස්සලා බලන්න මේක යුතුයද? මේක හැකිද? මේක රුචිද? ඒතර කවුරුත් නෙවෙයිනේ කරලා තියෙන්නේ මාව නිකන් කවුද අරගෙන ගියා නෙවෙයි හැම දෙයකදීම අපිට අවස්ථා තුනක් දීලා තියෙනවා. මෙතන ඉඳලා මේ වැඩේ කරන්න ඉස්සලා යුතු හැකි රුචි බලන්න. ඉතින් ඒකට කියන්නේ සම්පජඤ්ඤේ කියලා. බුදුරජාණන් දේශනා කළ තියෙන සම්පජඤ්ඤේ සතිපට්ඨාන සූත්‍රයේ සම්පජානෝ සතිමා. එහෙම නැත්නම් සානික හැමතැනදීම තියෙන සති සම්පජඤ්ඤේ කියලා. අපි සතිය කියන්නේ සිහිය නම් මේකට කියන්නේ සිහි නුවණ. ඉතින් සිහි නුවණ නැතුව සතියට ඉදිරියට යන්න බෑ. ඒකට කියන්නේ සතිය පොට්ට වෙච්ච හොඳ හතරියම් පුරුෂෙක් වගේ කියලා. දැට ඇස් දෙක පේන්නේ නැහැ. සතියට ඇස් පෙනීම නැහැ. ඉතින් මෙයා එක දැනට කොටු වෙනවා. එතන ඉන්න කොරෙක් ඇස් පේනවා. සතිය කියන ඔබ නැගපන් මගේ කර උඩ. ඔබ මට පාර පෙන්නපන් මම ඔබ ගෙනියන්නම්. කොරාසා අන්දයා. ওই දෙක තමයි සති සම්පජඤ්ඤය කියන්නේ. එතකොට යා වැරද්ද දන්නවා. මට ඇවිදින්න පුළුවන් ඇස් පේන්නේ නැහැ. උට ඇවිදින්න බෑ ඇස් පේනවා. අපි දෙන්න එකතු වෙන්න ඕනේ. එතකොට හිඟමනක් හරි කරගෙන කන්න පුළුවන්. අනිත් වගේ වැරද්දක් වුණාට පස්සේ අපි මේ වැරද්ද හදනකොට අපි කළ යුතු කර්මාන්ත සහ නොකළ යුතු කර්මාන්ත කියන එක අද ලෝකෙට තේරෙන්නේ වැඩිපඩියක් දෙනවා නම් ඕනේ බලුකමක් කරනවා. අද රස්සාවක් හොයනකොට ඉස්සෙල්ලම හොයන්නේ ඒ මොකක්වත්ම නෙවෙයි පඩිය වැඩි දෙනවා නම් එච්චර. ඉතින් ඕනම දක්ෂයෙක් ගැත්තෙක් බවට පත් කරගන්න පුළුවන් සල්ලි තියෙනවා නම්. ඒක තමයි ඇමරිකාව කරන්නේ. ඇමරිකාවේ අධ්‍යාපනයේ වීදම් කරන්නේ නැහැ. 5% විතර වීදම් කරන. ඕනේ රටක ඉන්න කොක්කෙකුට ගිහිල්ලා දාපුවාම හැම කනවනේ. අද පළවෙනි ලෝකේ රටවල් කරන්නේ තුන්වෙනි ලෝකේ රටවල් වල ඉන්නේ ඔක්කොම දක්ෂයෝ ටික බා ගන්නවා. බාගෙනලා මොකද්ද කරන්නේ? යුදාවි හදවනවා. වසවිස හදවනවා.
මුළු ඉගත් ජනතාව එක එකක් දන්නේ අපි කාටද කඹරන්නේ කියලාවත්. මොකද ඔක්කොම සල්ලි වලට යට කරලා රුචි නෙවෙයි බලන්නේ, හැකි නෙවෙයි බලන්නේ, යුතු නෙවෙයි බලන්නේ. මොන කර්මාන්තේ හරි ගමන්නේ සල්ලි දෙනවනම්. ඉතින් අපි එකෙක් ගියා මේ ඉන්ටර්විව් එකට එයා ලංකාවේ. ඒ කියන්නේ ඩිග්‍රී එක තිබුණේ කුෂිකර්මයේ. ඉතින් මොකක් හරි ඩිග්‍රියක් තියෙන ඊට පස්සේ අවුල දැන් ඔයා කරලා තියෙන කුෂිකර්මයේනේ. ඉතින් මේ එයා ලංකාවේ ආවේ නෑ ඇග්‍රිකල්චරයි එයා ලංකා කියන දෙකම ඒ අකුරින් පටන් ගන්න ඉඳ මං ආවයි කිව්වා. ඌපාස් කට්ටච්චෝලිකම තියෙනවා නම් පාස්. ඉතින් ඕනෙම අද ඔය ඕන කෙනෙකුට දික් කෙරුවා නම් ඒ රුපියල් 10 කොලයක් 10 කොලයක් වැටෙන ගූගොඩේ තිබ්බන් දිවෙන් ගන්නවනේ. ගූගොඩේ තිබ්බ 7-5 දිවෙන් ගන්නවාද ඉන්න මිනිස්සු. ඒ මොකද මේ කර්මාන්තේ මොකක්වත් නෙවෙයි බලන්නේ සල්ලි. ඊට පස්සේ තියෙනවා සම්මා ආජීවය කියලා එකක්. අපේ ජීවන පැවැත්ම. ලෝකේ තියෙන එක රස්සාවක නමක් කියන්න බෑ අසාධාරණයක් නැති රස්සාවක්. මොකක්වත් නැහැ. හැම රස්සාවකින්ම කරන්නේ අසාධාරණයක්, පරිසරය දූෂණය කරනවා. සතුන් සූර කරනවා. එකක්වත් නැහැ. බුදුරජාන්සේ කියලා තියෙනවා ඒක නම් එහෙම තමයි. හැබැයි කුෂිකර්මාන්තේ විතරක් කරගෙන ඉන්නේ ඒක තමයි අඩුවෙම සිද්ධ වෙන්නේ. ගව පාලනය කරන්නේ ඒක තමයි අඩුවෙම සිද්ධ වෙන්නේ. අනිත් ඒවා සේරම වනස් රස්සාවල්. අපිට රොන්ද ජොබ් එකක් තියෙනවා අපි වගේ හිඟා කණේ. කිසිසේත්ම වැරද්දක් නැහැ. ඕගොල්ලන්ටත් ඒකයි මේ දවස් හතර හිඟා කෑම පුරුදු කරන්නේ. තැටියක් අරන් ගියා, පොලිමේ ගියා, කවුරු හරි තම්බලා දෙනවා මොනවා හරි පොලොස් විදියක් හරි. බලන්න කොච්චර රසද කියලා. අපි කිසිම කෙනෙක් සූර ගන්නෑ නේ. ඒකලිය වෙලා ගිහිල්ලා භාවනා පරියන්කයක් ගන්නවා, භාවනා කරනවා. මම දැන් මෙතන. මම ඇති වැරදි තියෙනවා. මම වැරදි දැනගන්න කැමතියි. මම වැරදි වලට පිළියම් කරන්න කැමතියි. කොච්චර නිහතමානීද කියලා බලන්න. කොච්චර අහිංසකද කියලා. වැරද්දක් දැක්කේ නැතත් ඒ ආකල්පය, ඒ කියන ආජීවය, සම්මා ආජීවය අද ලෝකෙම නැහැ. ඇත්තෙම නැහැ. අපි ටික කාලයකට හරි කමන්නේ කායෙන් හරි දෙන්න දෙයක් කාලා ජීවත් වෙනකොට අපි ඩිංගිත්තක් අපි පුරුදු වෙනවා. මට මතකයි මම ඉස්සල්ලාම රස්සාව කරන කාලේ මම යනවා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ගාවට ගාලු පාරේ සතියන්තයට විතරයි මට වෙලා හම්බෙන්නේ. ඒ තරම්ම වැඩ මට. ගියාම පහුවෙන්ද පින්නපාත යනකොට මම ඇබිත්‍යයට අන ගහන යනවා. මේ කම්පැනියේ මම චීෆ් එක්සිකියුටිව්. ප්‍රධාන විධායක නිලධාරි. ඒව හරියන්නේ නැහැ මාත්‍ර. මේ ආපුවම පම්මල්ල ගනි පිටිපස්සෙන් වරෙන් අපිට වැඩි වෙන්න ටික උඹ අරගෙන එන්න ඕන. ගාලු පාරේ උඹ පේන්න ඕන. හිඟා කන හැටි. මට කිසිසේත්ම ලැජ්ජාවක් හිතුන්නේ නැහැ. අඬ ගහන ඇවිල්ලා ඔක්කොම දානේ වල දිරොච්චාම මම කොනේම වාඩි වෙලා ඉනවා. අර පිඟාන ඔක්කොම යවනවා අන්තිමට දවසට එක වේලයි කන්න දෙන්නේ. පුදුම සතුටක් තියෙන්නේ. අර හම්බ කරගෙන කනවට වැඩිය මේ හිඟා කෑමේ තියෙන සතුට තොපට තේරෙන්නේ නැහැ. නැත්නම් මං ලේසියට මං කියන්නේ මෙහෙමයි. දන් දෙන එකද හොඳ දන් කන එකද හොඳ කියලා. කොච්චර කැමතිද බලන්න අපි දන් දෙන්න. දානේ කාලා තැනකටලා භාවනා කරනකොට බලන්න සක්විතිනේ. ඕකයි සම්මා ආජීවය කියන්නේ. මෙහෙම එකක් හදලායි බුදුරජාන්සේ පිරිනම් පෑවේ. අපි මේ හම්බ කරන කණ්ඩ හදනවා, නිත්‍ය දීපල හොයන්න හදනවා, බැංකු ගිණුමක් හොයන්න හදනවා, හරියටම Tamanට කියලා ගෑණියක් ගන්න හදනවා. මොන්න පුරුද. ඉතින් වැරද්ද දැක්කනම් ඊට පස්සේ පිළියම් කරම යථා ධම්ම පටිකරෝති. මොකද්ද ඒකට කරන්න ඕන දේ කියලා අපිට උප්පත්තියෙන් දැනුමක් නැහැ. ඒක ගැන අපි අනුකම්පා වෙන්න ඕන. වැරදි කරන්න අපිට පුළුවන් වුණාට වැරදි කරන වාරයක් පාසා අපට වැරදි පිළියම් ක්‍රමය අපි ළඟ නැහැ. ඒක තියෙන ක්‍රමයේ කාලේ තියෙන ක්‍රමයට තමයි බුද්ධ ශාසනයේ තියෙන කාලේ කියලා කියන්නේ. එහෙම නැති කාල ගොඩාක් තියෙනවා. නැත්තම් අපි තිරසං වුණා නම්, අපි අඳකොළු බීරි වුණා නම් අපිට මොකක්වත් අදාළ නැහෙනේ. ඔය හරි වැරදි හොයන්න වෙලාවක් නෑ. අබුද්ධ කාලවලත් බෑ. දැන් බුද්ධෝත්පාද කාලවල අපි හොයා ගන්න ඕනේ වැරදි වෙන මං වගේ කෙනෙක්. ඒ වැරද්දෙන් ගැලවීම සඳහා ප්‍රතිකර්ම, පටිකරෝති කියලා කියන්නේ. ප්‍රතිකර්ම දේශනා කරපු තැනක් තියනවාද කියලා. අපි සූත්‍රයක් කියවනකොට ඒ දෘෂ්ටි කෝණයෙන් තමයි කියවන්න ඕනේ. බණක් අහනකොට ඒ දෘෂ්ටි කෝණයෙන් තමයි බණක් අහන්න ඕනේ.
අපිට වැටහෙන්න ඕනේ බණ ඉවරනාට පස්සේ වැඩමුළු ඉවරනාට පස්සේ එහෙම නැත්නම් මේ පරියන්කේ ඉවරනාට පස්සේ මෙන්න මේකයි මගේ වැරද්ද. ඒ වැරද්ද පිළියම් කරන්න මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒක වෙලා නැත්නම් ඕගොල්ලෝ දවස් 3ක් නිකන් නාස්ති කරලා ගෙදර යන එක විතරයි වෙන්නේ. ඒකට මේ කියන දේ ක්‍රියාවත් කරන්න ඕන. ක්‍රියාවත් කරනකොට තමයි තේරෙනවා මෙන්න මේ දේවල් මට බෑ. මේ දේවල් මට අමාරුයි. අපි ඒක අහගන්න ඕනේ මෙන්න මෙහෙමයි. ඉතින් බුදු කෙනෙක් දැක්කත් මයිතු බුදුහාමුදුර හම්බුනායි කියන්නේ වෙන මොකක්වත් අහන්න එපා. අවසරයි ස්වාමීන් වහන්සේ මම දන්නේ ඔබ වහන්සේ බුදුහාමුදුරට කවුද කියලා. මම භාවනා කරනකොට මට මේ දේ කරගන්න බෑ මට යන්නේ කියලා දෙන්න ඕන. එහෙම නැත්නම් මේ දුවට බබෙක් කම්බෙට ඉන්නවා ස්වාමීන් වහන්සේ මම තටමඬද දුවට තටමඬද කියලා ඇහුවට බුදුහාමුදුර උත්තර දෙන්නේ නැහැ නේ. එතන මගේ පුතාට රට යන්න තියෙනවා වීසා එකක් හදලා දෙන්න බැරිද? එහෙම නැත්නම් මට ජොබ් එකක් දෙන්න බැරිද? අදාළ නැහැ නේ බුදුහාමුදුරන්. අපි සත්පුරුෂයෙක් දැක්කට පස්සේ සද්ධර්මයක් ඇහුවට පස්සේ වටිනා කෙනෙක් දැක්කට පස්සේ මම මේ දේ කරා ගැලවීමට උත්සාහ කරන මෙන්න මේ දේ මට කරගන්න බෑ. අනේ කරුණා කිසිම දවසක එහෙම කරුණා නොකර ඉන්නේ සත්පුරුෂයා. මේ අනංමන ඒ වගේ සත්පුරුෂයෙක් ළඟට ගිහලා පිස්සු කතා කරන්න ගියාම අනවශ්‍ය දේවල් කතා කරන්න ගියාම ඉතින් ඒ සත්පුරුෂයාගෙන් ඒ කාරණාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි යථා ධම්මං පටිකරෝති කියන විදිහට Taman ළඟ තියෙන්න ඕනේ මේ වගේ වැදගත් කෙනෙක් හම්බුනොත් සත්පුරුෂයෙක් දැක්කොත් බුදුන් කෙනෙක් දැක්කොත් කතා කරලා කියන්නේ මේ ශාංශ බොරු නෙවෙයි මම කරා. කරනකොට මට මෙහෙමයි වුනේ. මට තේරෙනවා මේක එච්චර ලකයක් නැහැ කියලා, පෙතහට නැහැ කියලා මොකද කියන්නේ. ඒකට බුදුන්සේ කියලා දෙනවා. ඒ පුක්කුසාති කියන රජ කෙනෙක්ට පණිවිඩයක් එනවා බිම්බිසාර රජුරුවන්ගෙන් බුද්ධෝ ලෝකේ උපාදෝ කියලා. තල්පත්තිරුවක් මේ තඹපත්තිරුවක් අරගෙන රත්තරන්පත්තිරුව ලියනවා බුදුන් ලෝකේ උපන්නයි කියලා. ඒකල්ල මේ යටම තියෙන ඥාන දතර තියලා හපනවා තරම්පත්තිරුවේ කොනේ එක තමයි සීල් එක. ඒතකොට දන්නෝනේ ආවල ඒ අපි එක එකනාගේ දතේ හැඩේ වෙනස්. රජුරු ඒ කාලේ සීල් එක ගාලා තියෙන එහෙම තමයි. කොලේ කොතලා ගිහිල්ලා කියනවා ඊට ඉස්සෙල්ලා ඒ බිම්බිසාර රජුරවන්නේ වුණා ඊටාම තුනී මේ කසි සලු දෙකක්. ඒකල කියනවා රාජ සභාව ඉදිරියට මේක දිගාරින්නේ මේක රාජකීය තෑග්ගක් කියලා. බිම්බිසාර රජුරෝ ලියන රම්පතිරුවක බුද්ධ ලෝකේ උපාදෝ සීල් එක ගැව්වා කෝපක දායක මේක උඩුමහන්තලාවට ගිහිල්ලා තනියම ඉන්න වෙලාවෙ විවෘත කරපන් කියලා. මේ රජුරෝ රාජකාලි වරලා ගිහිල්ලා අතපය හොදාගෙන උඩුමහන්තලාවට ගිහිල්ලා බලනකොට බුදුන් ලෝකේ ඉපදෙලා. ඒ වෙලාවෙම තීන්දුව කරන රජකම අතාරින්. බහිනවා පාරට කහපාට රෙදි කෑල්ලක් හොයා ගන්නවා මැටි පාත්‍රයක් හොයා ගන්නවා. දැන් යනවා බුදුන් දකින්න මේ රජුරෝ. බුදුරජාණන් වහන්සේ රජුරෝ ඉන්න දිහාට එනවා. රජුරෝ බුදුහාමුදුරු ඉන්න තැනට යනවා. යනකොට රැ වෙනවා. රැ වෙනකොට පුක්කුසාති රජුරෝ කුඹලෙක් මැටි වලන් හදලා වේලන මඩුවක් ළඟට ගිහිල්ලා කියනවා මම ගමිකෙක් මට ඉන්න පුළුවන්. ඉතින් අර මැටි වලන් අයිතිකාරය මඩුව අයිතිකාරය කියනවා ඔබ හන්දට හොඳ නම් හොඳයි මගේ විරෝධත්වයක් නැහැ. දැන් විනාඩි 10ක් 15ක් කරනකොට බුදුරජාණන් වහන්සේත් එතෙන්නම කියලා අහනවා මාත් ගමිකෙක් අනේ මට මේ ඉන්න පුළුවන් කියලා. ඒ බෑ දෙන්න බෑ. මේක ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා එයා කැමති නම් දෙන්නම් කියලා දැන් අර මඩුව අයිතිකාරයා කියනවා. දින්නෙකුට ඉන්න බෑ ඉස්සෙල්ලා එක්කෙනෙකුට දීලා තියෙන්නේ කියලා. ඒකට පුක්කුසාතිට ඇහෙනවා. මේකට පස්සේ කරන කමන්නේ යත් මගියෙක් මාත් මගියෙක් නැත්නම් එයත් ගමිකෙක් මාත් ගමිකෙක් කියලා දැන් මේ දෙන්නම ඉන්නවා. ඉතින් අපිට පේනවා නම් බුදුහාමුදුරෝ 18 රියන්නම් බුදුරැසී දෙනවා නම් ඕම වෙන්න බෑනේ. එතකොට දැනගන්න එපා මේ බුදුහාමුදුරෝ කියලා. ඒ මඩුවයිදිකාරය දන්නෙත් නෑ. පුක්කුසාති දන්නෙත් නෑ. රජුරෝ දන්නේ බුදුරැසී ටිකක් වෙලා ගිහලා අහනවා මේ පැවිද්දෙද්ද? මේ මොකටද පැවිදුනේ? මට මේ විමුක්තිය ලබා ගන්න ඕනේ. කවුරු වෙනින්ද පැවිදුනේ? මම පැවිදුනේ ශාක්‍ය කුලයෙන් පැවිදිච්ච ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ ළඟ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැකලා තියෙනවද? නැහැ. ආයේ කතාවෙන් වැඩක් නැහැ නේද? මම පොඩ බන්ටියක් කියනනම් අහනවද? එහෙම කතාව යන්නේ. ඒ කියන්නේ මම මොනවක්වත් දන්නේ නැහැ කියලා දැන් පුක්කුසාතිල බණ කියනකොට තේරෙනවා මේ පොරක් තමයි කිය. ඒ තරම් බණ තේරෙනවා. තේනකොට දැනගන්නවා මේ මං හොයාගෙන යන මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි කියලා. ඒ වෙලාවේ අනේ ස්වාමීන් වහන්සේ මම මෙතෙක් කළා යාළුවයි කියලා කතා කරා මාතින් වෙච්ච වැරද්දට මට සමා වෙනසේක්වා කියලා බුදුජානනාථ ඉදිරියට වඳිනවා. අර බණ ටික ඇහෙනකොට
Tamanda වැටෙන ප්‍රමාණය. බුදුරජාණන් එතකොට කියනවා අච්ඡං අච්ඡේතෝ පස්සත අච්ඡං අච්ඡේතෝ දිස්වා යථාපච්ඡං පටිකරෝති. ඔබ වැරද්ද වශයෙන් දැකපන්. දැකලා ඒකට අවශ්‍ය පිළියම කරනවා නම් ඕකට තමයි පුක්කුසාති ශාසනය කියන්නේ. ඕක තමයි සජීවී ශාසනය කියන්නේ. තමන්ගේ වැරද්ද දන්නෝ දැකලා ඊට පිළියම් කරනවා. ඉතින් අද අපිට පේන විදිහට බුදුහාමුදුරුවෝ මෛත්‍රී බුදුහාමුදුරුවෝ අපිට හම්බුනොත් පාරදී එහෙම අපි කොහොමද අඳුරන්නේ? බුදුහාමුදුරුවෝ මේ කාඩ් එක දෙයිද? මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ මෙන්න මගේ ඇඩ්‍රස් කාඩ් එක කියලා දෙයිද? එහෙම නැත්නම් මෙහෙම කළා මැජික් එකක් පෙන්නයිද? අනිය බෞද්ධයෝ කාලා තියෙන කෑමක රඟ. බෞද්ධයෝ කාලා තියෙන කෑමක රඟ මේ හම්බෙලා ඉන්න බුදුහාමුදුරුවෝ කියලාවත් දන්නේ නැහැ. දන්නවනම් අහන්න ඕනේ ප්‍රශ්නේ. ටිකක් වෙලා කතා කරනකොට තේනවා මේ මිනිස්සයා මේ කතා කරන්නේ අවබෝධයෙන් තමයි කියලා. එතකොට වැඳලා කියනවා මම මෙතෙක් කියලා යාළුවා කියලා කතා කරා. මෙතෙක් මම ආවුසෝ කියලා කතා කරානේ මට සමා වෙන්න. මට දැන් තේරෙනවායි කියලා. ඉතින්දි බුදුරජාණන්සේ කතා කරලා කියනවා පුක්කුසාති යම් කෙනෙක් වැරද්ද වශයෙන් දකිනවනම් වැරද්ද වශයෙන් දැකලා ප්‍රතිකර්ම කරනවා නම් ඒක තමයි සජීවී ශාසනය. ඒක මගේ මුළු ජීවිතේ පුරාමට මම දකිනවා. මං විතර වැරදි කරපු කෙනෙක් ඇත්තේ නැහැ මේ මිනිස්සු ස්වභාවය කොහොක්වත් නැහැ. මට කවදාකවත් ලැජ්ජාවක් ඇවිල්ලත් නැහැ. නමුත් මේ සතියට ගියාට පස්සේ ඔය එක එකක් හරියට දොඩම් ගෙඩියක් ඇතුලේ තියෙන රේණු අරින්න වගේ. මට තේරෙන පටන් ගත්තා මං ගිහලා කතා කරලා කිව්වා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ වැඩේ මෙහෙම හිටියට මං ගියා නම් මහවුලුගේ තමයි තපින්නේ. මට ඔය කිසි කෙනෙක්ගේ පිළිබඳව ප්‍රාණඝාතයක් පිළිබඳ ලැජ්ජාවක්, හොරකමක් පිළිබඳ ලැජ්ජාවක්, කාමීත්‍යය එහෙම මොකක් ඇත්තෙම නැහැ. දැනටත් නැහැ. බය වෙන්න එපා. ඊට පස්සේ කිව්වා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔබ වැරද්දක් කරලා තියෙන බව පිළිගන්නවා නම් මේ ශාසනය කියන්නේ සතිය කියන්නේ සේරටම උත්තරේ බව පිළිගන්නවා නම් උඹ තමයි ශාසනය කරන්නේ. එහෙනම් මම පැවිදි නාපොයිපා. ඔබ අද පැවිදුණොත් හෙට සිවුරු අටනවා. ගායනේ ඉන්න බෑ එක තැනක. දිග්ගටම සතිය වඩපන්. සතිය වඩනකොට පැවිදුණත් එකයි නැතත් එකයි කියලා මට තේරෙයි. ඒක තමයි සතිය වඩනවා කියන්නේ තමන්ගේ වැරදි ටික හොඳට තේරෙන්න පටන් අර ගන්න. ඒත් එක්කම ඒ වැරද්දට කළ යුතු පිළියම අපිට මේ වෙලාවේ ඉස්මතු වෙලා නැති වුණාට අපේ ඥානගතව අපේ කුසල ශක්තිය මත අපේ ජම්මාන්තරගත තියෙන කුසලතාවල තියෙනවා. ඒක නිදානයක් අපි ළඟ තියෙනවා. ඒක අපි වසංගකට ජීවත් වෙන්නේ මේ යටි හිතේ දාගෙන කාටවත් පේන්නේ නැති වෙන්න කපරාරු ගහගෙන පේන් කරගෙන ඉන්නවා. ඒකට තමයි බුද්ධ ආගම තියෙන්නේ. හැබැයි බුද්ධ ශාසනයේ බුද්ධ ධර්මයේ ඒකට නෙමෙයි තියෙන්නේ. අර වැරද්ද මතු කරන්නයි තියෙන්නේ. අරක යටිපහුව වෙච්ච පිස්සු බලු රෝගේ වගේ එක යටිපහුව වෙච්ච නයිවිස වගේ එක මතු කරන්නයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. ඒ නිසා භාවනා කරන එකනට පුදුම විදියට තමන් පිළිබඳ දොස් වෙනවා. මං වගේ කාලකන්ණියෙක් මංගේ මැට්ටියක් බලන්නකෝ මෙහෙමයි කියලා ඉතින් එයා දන්නවා මේ පස්චිම භවිකයෙක් නම් දන්නවා මේ මතුරුපු නිසා තමයි මේ යකා ආවේශ වෙලා තියෙන්නේ පේන්නෙම වැරදි. හරි සතුටක් එනවා. හරියට තමන්ගේ ලෙඩ රෝග තමන් ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එකට ස්පිතාලේ ගිහලාට පස්සේ ලෙඩ රෝග මත වෙනවා හොඳයිනේ. එතන ඔක්සිජන් තියෙනවා. දොස්තරලා ඉන්නවා. අපි කැලේක ඉන්න වෙලාවේ රෝග ලක්ෂණ මත වුණා නම් ගෙනියනකොට පමයිනේ. දැන් අපි දන්නවා අපි ඉන්නේ සතියේ. අපි ඉන්නේ හරියටම ඔපරේෂන් තියටර් එකේ. දොස්තර මහත්තයා ලෑස්ති. එන රෝග ලක්ෂණයක් වරි. අන්නේකට එළඹෙපෙ ගතිය, පෙළඹ සිටි ගතිය, නැත්නම් ජීවිත පරිත්‍යාගය, නැත්නම් කාය පරිත්‍යාගය එනකොටම තේරෙනවා. ඒ ඥාණය මේ දේ කරන්න ඕන කියන එක අපි ළඟ ඇත්තටම තියෙනවා. ඒක කැටලයිස් කරන්න ඕනේ. ඒක අපි උත්ප්‍රේරණය කරන්න. උත්ප්‍රේරණය කරන් තමයි අපි කල්යාණ මිත්‍යා ඉන්නේ. ඒක තමයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ කිසිම දෙයක් නොතේරෙන දෙයක් නැහැ. ඔය කට්ටිය ඔය අනම්මනම් මේ මුරුක් වගේ, පකඩ වගේ කියලා හිතුවට ධර්මයේ මොකක්වත් නැහැ. හරීම සුන්දර දෙයක් ධර්මයේ තියෙන්නේ. පොතක් කියනකොට පුදුම සතුටක් ඇති වෙනවා. බුදුජානක කොච්චරක් ප්‍රායෝගික දෙයක්ද කියලා තියෙන කියලා. නමුත් අපිට ත්‍රිපිටකය කියවන්නේ කවුද බලන්න අද ලෝකේ? සංඝයා වහන්සේවත් කියවන්නේ නැහැ. හැබැයි පසුගිය අවුරුදු 40 ඇතුළත සමීක්ෂණයක් කරලා බැලුවොත් කියවන ප්‍රමාණය වැඩිවීමක් වෙලා තියෙනවා බොහෝ විට ගිහියෝ. ඒ නිසාද සංඝයාට ගිහියොත් එක්ක බණක් කියලා බේරන්න බෑ. මොකද ගිහියට වැඩිය ගිහිය තරම්වත් සංඝයා දන්නේ නැහැ. විශේෂයෙන්ම බටහිර කෙනෙක් ත්‍රිපිටකය හැදෑරුවා නම්
එයා බලන්නේ ඒකේ තියෙන ප්‍රායෝගික පැත්ත. එයා බන්නේ ඒකේ තියෙන ආවස්තික වටන. අපි එහෙම නෙවෙයි ත්‍රිපිටකයට වැඳ වැඳ ඉන්නවනේ හඳු කුරුපත්තු කර කර. නෑ එහෙම එකක් නෑ. මේ ත්‍රිපිටකය කියන්නේ ඒක සුද්ධ ප්‍රායෝගික විද්‍යාවක්. මේකේ සුද්ධ විද්‍යාවක් නෑ ඒක. ඒකේ තියෙන ප්‍රායෝගික පැත්තක්. ඇප්ලයිඩ් සයන්ස් එකක් තියෙන්නේ. අන්නේ ඇප්ලයිඩ් සයන්ස් එක දානකොට තමයි තේරෙනවා මොකටවත් නෙමෙයි මේක තියෙන්නේ රන් කරුවා රණේ මල අරින්නාසේ අපේ මේ රත්තරන් භාණ්ඩේ බැඳිලා තියෙන කච්චල් ටික ගින්නේ දමමින් වතුරේ දමමින් ගින්නේ දමමින් වතුරේ දමමින් මේ කපන්න බෑ. කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. තෝකතෝකං කනේ කනේ මොහොතක් පාස මල අරින්න ඕනේ. නෑ අපේ මේ රත්තරන් භාණ්ඩයක් ඕක මේ ගින්දර දැම්මොත් පිච්චිලා යයි වතුර දැම්මොත් දිය වෙලා යයි කියලා ඕක පැත්තක තියා හිටියට ඔය කුණු කච්චල් එහෙම නැත්නම් ඔය මේ කාරළු බැඳිලා තිනවා යන්නේ එක සැරෙන් යන්නෙත් නෑ මැද පුච්ච ගිහිල්ලා අර මේ කැටයන් ඇතුලේ තියෙන කච්චල් පවා සම්පූර්ණයෙන්ම යනකම් අර මිනිස්සයි කරන වැඩේ අපි කියන්නේ රත්තරන් වතුර දාන ඊට පස්සේ තමයි වතුරේ දාන්නේ ඕක නැතුව වතුර දාන්න බෑ. ඉතින් අපි මේ පැයක් භාවනා කරලා ඉවර වෙනකොට අපිට මේ මට වැඩිම බාධා කරන්නේ සද්ද. නැත්නම් මට වැඩිම බාධා කරන්නේ හිතවිලි. නැත්නම් මට වැඩිම බාධා කරන්නේ වේදනයි කියලා හිත මේක දැනගන්න එක කොච්චර වාසනාවක්ද කියලා බලන්න. ඒකටනේ අපි මේ පැයක් වාඩි වෙලා ඉන්නේ. එහෙම දැනෙන්නේ නැති වෙලාවේ ආනපානෙ ඉන්න ඒක හොඳයි. කාටවත් බෑ පැයක් ආනපානෙ ඉන්න. ඒක නිකන් හිතන්න එපා මගේ කාලකන්නිකව මමයි මේ බැරි කියන්නේ කාටවත් බෑ. නමුත් මේ ආනපානේ කඩන්ඩ ආනපානට බාධා කරන්න එන දුක තියෙනවනේ මොකක් කරදරේ තියෙනවා. අන්නේ කරදරේ මගේ චරිත ලක්ෂණේ තියෙනවා. මට වැඩියෙන් කරදර කරන්නේ මොකද්ද? ඒක තමයි මම ගිය ආත්මේ ගෙනාපු කර්මය. ඒක මතු කරගන්න නෙවෙයිනේ අපි ජීවිතය ගත කරන එක වසන් ගන්නනේ ඒකට මේ සල්ලි වලින් වහන්න හදනවනේ ඒක. මෙතින්දි නෑ ඒක ඉස්මතු වෙන්න ආරිනවා. ඒ කියන්නේ පිස්සු ඇද්දලා ගන්නවා. මේක කරන්න බෑ. මේක කරන්න බෑ බීපු මිනිසෙකුට. මේක කරන්න බෑ බොරු කියන කෙනෙකුට. මේක කරන්න බෑ කාමීත්‍යාචාරණය කරන වෙලාවේ. මේක කරන්න බෑ කවදාකවත් හොරකමක් කරන වෙලාවේ. මේ කවදාකවත් කරන්න බෑ සත්ව ඝාතනය කරන වෙලාව. එහෙම නැත්නම් ඒ පහ කෙරුවයි කියලා තැවෙන කෙනාට කරන්න බෑ. මේක මහ විශාල පෞරුෂත්වයකින් කරන්න ඕන දෙයක්. මේක හරියට යාදක රත්න රත්ත සමග පාය හෙනු නොමැත දෙකම ගානට රත් වෙලා තියෙනවනේ මේ පෑහිල සිද්ධ වෙන්නේ. වැරද්ද මතුවෙන්නත් ඕනේ. වැරද්ද බාර ගන්න හිත තියෙන්න ඕනේ. ඒ මොකටද මේක පිළියම් කරන්න. ඒ පිළියම් කිරීමේ හැකියාව නැත්නම් පිළියම් කිරීමේ කුසලතාවය කරනවා. එහෙම නැත්නම් ඒකට කියනවා potential power එහෙම නැත්නම් possibility. අපි කියන එකට තියෙන විභව ශක්තිය අතින් අපි ඔක්කොම සමානයි. අපි කරන්නේ මේක වසංගනේ ඒකක වසලයි. ඒක අසත්පුරුසයි. ඒක බාලයි. ඒ නිසා මේ ඊගා කොටසදී බුදුජානක සඳහන් කරලා තියෙනවා මහණ මේ අංග තුනකින් ඔබට පඬිතයා කවුද කියලා දැනගන්න පුළුවන්. මොකද්ද පඬිතයා? වැරද්ද වශයෙන් එයා දකින්න. එයා වැරද්ද පිළියම් කිරීමට අවශ්‍ය කටයුතු ටික කරනවා. මේ ඊසాత බඳගෙන බලන්නකෝ මේ මට වැරදුනානේ මේක වසංගන්නේ කොහොමද කියලා හංගන එක නෙවෙයි. වැරද්ද හෙලි කරගෙන වැරද්දට කරන්න ඕනේ කරනවා. ඉතින් අපි මේ ජීවිතේ අපිට සතිය හම්බුනාට පස්සේ නැත්නම් සතිය දැනගත්තට පස්සේ අපි කොච්චරක්නම් අපි මේ කච්චල් ටික අපි මේ කුණු රොඩු අපි මේ පිට බැඳිලා තියෙන මලකඩ කහට මඩ කහට අයින් වෙනවද කියලා බලන්න. ඒ අයින් වෙනකොට ඇඟේ ඇට යන්න වගේ අමාරුයි. ඒව මේ ලේසියට මේ මොනවද මේ කේල් ගෙඩියකින් පොත්ත ගැලවෙන්න වගේ ඉච්චි ගෙඩියකින් ගැලවෙන්න වගේ ගැලවෙන්නේ ඒක උලාම අයින් කරන්න ඕන. අර රත්තරන් කාරය උලන්නේ. ඒ උලනකොට හොම්බකට රිවර්ට් වෙලා යනවා. එහෙම නැතුව නිකන් ඔය ඉන්ටර් කූලර් එකේ ගිහිල්ලා හයිවේ එකේ ගිහිල්ලා බහින්න තැනක් නැහැ. එහෙම බහින්න තැනක් තියෙනවා අපාය කියලා. ඒකට වෙන නමක් කියන්නේ. එහෙම ගියා නම් අපාය කියලා හිතා ගන්න. මේක යනවනම් හොඳට වැලි කඩදාසියක තියලා නම්බර 100 වගේ වැලි කඩදාසිය දාලා හොම්බ තියලා තුලන්නකෝ. එතකොට දැනෙන ගතිය තේරෙනවා. මේකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දැන් අද දෙතුන් දිනක් ක්ලියර් කරනවා හුස්ම ගන්නකොට ස්වාමීන් වහන්සේ මට වෙහෙසක් දැනෙනවා. ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. අපි බීලා නටනට කවුරුත් එක බාල් ඩාන්ස් දැම්මනම් දුක්ඛ සත්‍ය වැටෙයිද? හුස්ම වැටෙයිද? සතිය තියෙයිද? ඔහොම කියන්න පුළුවන් වෙයිද? නෑනේ.
ඉතින් ඒ නිසා භාවනා කරනකොට පැමිණෙන දුක් වලට කියන්නේ සිරි දෙව්දුවගේට වැඩියා. නැත්නම් පැමිණි දුක් පැණි රහයි. ඕක තමයි භාවනා හරිය බවට ලකුණ. ඕක දැකලා දුවන්න එපා. 99ක් දුවන බය වෙන්න එපා. මොකද මේ මිනිස්සුන්ට පිටකොන්ද කියන එකක් නැහැ. ඒ කොඳුයට පෙළ නැති සත්තු කියලා જાතිය උගන්වන සත්ත්ව විද්‍යාවයි. කොඳුයට පෙළ හැදෙන මතුන්ගේ සත්‍යයන්ගේ උංගාක් මේ දියුණු වුණාට පස්සේ ඔය මොලස්කා ශරීරයේ ගොම්බෙල්ල වගේ උණ්ඩ කොඳුයට පෙළක් නැහැ. ඉතින් අපේ හිතත් කොඳුයට පෙළ නැති සත්තු වගේ තමයි. කොඳුයට පෙළක් තියෙන එක නදර ගන්නවා. මේ භාවනා කරන මට ආවේනික දුක් ටිකක් එනවා. මම සක්මනට කැමති. නැත්නම් පරියංගයට කැමති නැහැ. නැත්නම් පරියංගයට කැමති සක්මනට කැමති මගේ හැටි. එහෙම නැත්නම් මට උදේ වරුවේ භාවනාව හොඳයි. හැන්දවරුවේ හොඳ නැහැ. එහෙනම් හැන්දවරුවේ හොඳයි. උදේ වරුවේ හොඳ නැහැ. ඉතින් මේකනේ අපිට දැනගන්න ඕනේ. මේකට පිරිත් නූලකට ගහන්න පටන් අරගත්තොත් මේකට වස්කවි සෙත්කවි කියන්න පටන් අරගත්තොත් මේ කවදාකවත් ඔය රෝග ලක්ෂණ ටික දැනගන්න පුළුවන් වේද? ඒ නිසා ඒකට අවශ්‍ය පිළියම කරන්න නම් මගේ තියෙන දෝෂේ, ඇදේ, වකේ, චපලකම, ෂටකම, මායාවී ගතිය පවරන්න ඕනේ භාවනා කරන කෙනෙකුට. අනේ මගේ හිත හරිම ෂටයි, හරිම මායාවී, හරිම චපලයි. අනේ දැක්කොත්, ඇහුවොත්, සැක කෙරුවොත් අනේ මට කියපන්. මොකද මගේ හිත කැමති නෑ මගේ ඇදේ බලන්න. අනුන්ගේ ඇදේ බලන්න නම් දක්සයි. ඉතින් එක මාස 3ක් අපි ඒකට වස්වසලා බස් පවාරණය කරනවායි කියලා ඒ භික්ෂුන් වහන්සේලා කතා කරලා කියනවා අනේ ඇවැත්නි අපි මාස 3ක් එකට හිටියා භාවනා කරා දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පරිකරිස්සාවි මං කරන දෙයක් උඹ දැක්කා නම් හරි වැරද්දක් ඔබ ඇහුවා නම් හරි ඔබ සැක කෙරුවා නම් හරි අනේ මට කියපන් මාත් එක දැක්කොත් මං පිළියම් කරඥන් කියලා. එහෙම සංස්කෘතියක් ලෝකේ කොහෙවත් නැහැ. ඔක්කොම තියෙන වැරදි කරලා හංගන ක්‍රමනේ. අම්මයි තාත්තයි දවසකට කරන වැරදි ප්‍රමාණය කොච්චරක් ගෙදර ඉන්න පොඩි ළමයි දකින්නවද? දෙමව්පියන්ගේ නොපනත්කම් ගැන බන්දි ගෙවන්නේ පොඩි දරුවෝ. උන්ගේ හිතවල මේ වගේ තව මොන දේවල් ලියවි ඇතිදෝ. අම්මලා තාත්තලා හිතන්නේ උන්දලා ඇඳගෙන ඉන්නේ කියලා. පිස්සු. හෙළුවෙන් ගත කරන්නේ. ඔබට දරුවෝ කියලා කියන්නේ එසේ මෙසේ චීන කන්නඩියක් නෙවෙයි. දරුවෙක් ඇවිල්ලා තියෙනවා සතිපාසලට. ඇවිල්ලි ඉවරලා මේ අම්මත් එක්ක වැඩ කරනකොට අම්මට තද වෙලා. කීන්ති ගිහලානේ කියලා ඒවලු අම්මගේ. ඊට පස්සේ මේ අම්මට දැනගත්තලු මේක මේ අවුරුදු 6 ළමේ අම්මට කේන්ති ගිය ගමන් එයාට සතියට අහුවෙලා තියෙනවා අම්මට කේන්ති ගිහලයි කියලා. ඊට පස්සේ කිව්වලු මේ ඒක ගණන් ගන්න එපා අම්මා. එහෙම තමයි අපේ ටීචර්ටත් ඔහොම තමයි කිව්වා. අපේ ටීචර්ස් කේන්ති යනවා කිව්වා. ඉතින් අම්මා ඉතින් අර පොඩි කෙල්ල කාච්චාවේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ටීචර් බබෙක් හම්බෙන්න ඉන්නවා. ඒකයි එයාට කේන්ති යන්නේ. බලන්න ওই බබා හම්බුණාට පස්සේ කේන්ති යන එක නතර වෙනවා. ඉතින් ඔයාටත් බබෙක් හම්බෙන්න ඉන්නවද දන්නේ නැහැ කිව්වා. ඉතින් අම්මා ඇවිල්ලා පහුවෙන්ද කිව්වලු යාරියාමරට මේ කෙල්ලේ ඉන්නකොට නම් සෝහන්ත මොන මගුලක්වත් ගෙදර කරන්න බෑ. ඒකිට පුදුම දැක්මක් තියෙන්නේ. උගල ගෙදර ගියාට පස්සේ පොඩ පරිස්සම් වෙන්න ඕන. පොඩි උන් කියන්නේ එවුන් ඔය කරබනේ හිටියට උන්ට පේනේ දැකලා තියෙන්නේ පේනේ කියවෙන්නේ උන් අතින්. අපි දන්නේ ඒක ගන්න. ආන්නේ පොඩි එක අපේ ගෙදෙට්ට එනවා. හිතට එනවා සතිය ආපු ගමන්. ඌට තේරෙනවා. වසන් ගන්න දෙයක් නැහැ නේ මේ කය වචන හිත කියලා කියන්නේ වසංගල කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. දැන් අර පොඩි එක සතිය ඇතුළට ආවට පස්සේ ඌ පෙන්නලා දෙනවා. ඔබ යන්නේ ඇදේට. කතා කරන්නේ චාටුව ආටෝපේ කරන්නේ බැරි මගුල්. ඊට පස්සේ සතියේ කාලයක් හම්බ වෙනවා. එහෙම අපි දන්න ටික කරලා නතර වෙමු. පුළු දන්න ටික කියමු. භාවනා කරනකොට පේන ටික විතරක් කියමු. හරීම කිට්ටුයි නිවනට. ඒ කියන්නේ ප්‍රතිකර්ම කරනවා. වැරද්ද දැකලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. වැරද්ද වහන්නෙත් නැහැ. දැකීම ලොකුම සත්පුරුෂ ගතියක් වශයෙන් දකින්න. ඒකත් හම්බ වෙන්නේ දාන දිනකට වැඩිය හම්බ වෙනවා සිල් රකින්නකොට. සිල් රකින්නට වැඩිය හම්බ වෙනවා සමතේ වඩනකොට. සමතේට වැඩිය හම්බ වෙනවා විපස්සනා කරනකොට. ඇත්තටම කියනවනම් මේ විපස්සනා කරනකොට ඥානේ ඒ දැක්ම දැකුණා නම් ආයි නිවන් දකින්න ඕන කමක් නැහැ. ඒ තරම්ම මේක සුද්ධ කරනවා. ආයි වෙනමම
මේක නිසා බුදුජානනාංශය සඳහන් කළ තිනවා ඒ කෙනා රහත් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් රහත් මාර්ගයේ ලැබීමට තණ්හාව දුරු කිරීමට කටයුතු කරන්නා වූත්, ද්වේෂය දුරු කිරීමට කටයුතු කරන්නා වූත්, මෝහය දුරු කිරීමට කටයුතු කරන්නා වුණාට කෙනාට දානයක් දුන්නත් රහතන් වහන්සේට දුන්නා වගේමයි කිය. අපි මේ කරන වැඩේ පුංචි කරලා හිතන්න එපා. අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි අපේ වැරදි දකින්න උත්සාහ කරනවා. ඒක අපි ධර්ම ගෞරවය කියලා කියනවා. ඊට පස්සේ අපි පුළුවන් ප්‍රමාණයට උප්පරීම පිළියම් ක්‍රමේ නෙවෙන්න පුළුවන්. අපි ටික ඒකට පිළියම් කරමින් ඉන්නේ. එහෙම නැත්නම් ෂටයි, එහෙම නැත්නම් මායාවී, එහෙම නැත්නම් වංචනිකයි. ඔය ෂට මායාවී වංචනික කියන ප්‍රදේශයේ වෙස්ටර්න් සයිකොලොජි එකට අහු වෙලා නැහැ. බටහිර මානසික විද්‍යාවට ඒක අහු වෙලා නැහැ. මේක අපිට භාවනාවේදී හම්බ වෙන්නේ විදර්ශනා උපක්ලේශ වශයෙන්. අපිට භාවනා හරියයි කියලා ලොකු සතුටක් එනවා. කෑකොස්සන් ගහනවා මට ධ්‍යාන හම්බුණා, මට මාර්ගඵල ලැබුණා. ඉතින් ඕක හම්බුණා නම් ඔච්චර කෑ ගහන දෙයක් නෑ ඕකේ. ඊට පස්සේ නැබිච් එක නැති වුණාට පස්සේ වහ කණ්ඩ හදනවා. ගෙදර මිනිස්සුන්වත් බයින. මට තිබුණේ ධ්‍යානෙත් නැති කරන්නේ මේ පොල් ගෙඩිය බින්දිනකොට ඩෝං ගාපු හින්දා කියලා. එයා හිතන්නේ මේ පොල් ගෙඩිය බින්දිනකොට ආපු සද්දෙන් තමයි ධ්‍යානෙ කැඩුනේ කියලා. ඔන්න ගෙවල් වල කචා. අර වර්ණේ හිටපු ලියන මාත්‍ය ගාජුවා මේ භාවනා කරන්න ඉන්න කට්ටියගේ හස්බන්ඩ්ලා 10 දෙනෙක් එකතු වෙලා මට ලියුමක් කියලා තිබුණා. ඔය බණ කියනකොට මුන් hina වෙනවා හරියට දන්නවා වගේ. හස්බන්ඩ්ලා 10 දෙනෙක්. ඒ කියන්නේ ගෙදර ඉන්න වායලා 10 දෙනෙක් කියලා තිනවා මේ භාවනා කරන ගෑනුන්ට වෙන දේ. අනේ ස්වාමීන් වහන්සේ මුන් ඉස්සර වගේ බුද්ධ පූජාව තියන්නෙත් නැහැ දැන්. මොනක්වත් කරන වැඩිම භාවනා කරනවා. අර පොඩි එකටවත් කයියෙන් කතා කරන්න දෙන්නෙත් නැහැ ගෙදර. දොරක් වහන්න දෙන්නෙත් නැහැ. මුන්ට මොකද වෙලා තියෙන්නේ කියන්නකෝ ස්වාමීන් වහන්සේ දෙකක් මුන්ට. බින්දා ගෙදර පොඩි උන් එමෙ සද්දපද්ද කරන දැන් බෑ. සද්ද කරනකොට පොඩි කට ගන්න. දොරක් වැහුවත් හයියෙන් ගහන. මල් පහන් පූජා කරන්නෙත් නැහැ. මොකද මේකට টොප් ක්ලාස් එකේ ඉන්නේ දැන් සංඛාර උපේක්ඛා ඥානෙ ඉන්නේ. උද්‍යප්පේ ඥානෙ ඉන්නේ. ඒ නිසා මේ පොල් ගන්න නම් මනම් කරන්න බෑ. ඕන්න ගෑනුන්ට වෙන දේ. ගෑනු කියාවේ හස්බන්ඩ්ලට වෙන දේ. ඒ මොකද මේ ෂට ගතිය, මායාවී ගතිය. අපි ඒවා hina වෙලා අපි දකින්න එක්කනට කියලා දෙනවා මේ ඔය මොගුල් ඔය මේ නිකන් ගහදන්න අපිට කොල කඩා පාන්න එන්න එපා. ඉතින් එතකොට නිවනම තමයි. මොකද අපි ඉන්නේ අපි වැරද්දක් දක්නාසුලුව ගත කරන්නේ. එහෙම නැත්නම් වැරදි වසන් ගන්න යන්නේ. ඊට පස්සේ දැකපු වැරද්ද පිළියම් කිරීම සඳහා අපි දෙන්නම එකතු වෙලා පොතකුත් බලලා ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා කියනවා. ඒ අතින් බලනකොට බුදුරජාණන් වහන්සේ අද නැහැ කියලා කිසිම පාඩුවක් නැහැ. මොකද වෙච්ච සිද්ධි ඔක්කොම සූත්‍ර 15000ක ලියවිලා තියෙනවා. එදා මෙදාතර ශාසනය වෙච්ච හැම වැරද්දක්ම ලේඛනගතයි. අපේ සුද්ධ ලියවිල්ලේ හොඳ දේ විතරක් නෙවෙයි තියෙන්නේ. ඔක්කොම වැරදි ටික තියෙනවා. දැන් අපි ඥානාරාම ස්වාමීන් වැඩ ඉන්න කාලේ උන්වහන්සේ දැනගත්තා මේ 90 ගණක් විතර හිටියානේ. අපවත් වුණාට පස්සේ ඔක්කොමලා මෙයා සුද්ධවන්තයෙක් ඉපදිච්ච දවස් ඉඳලා වැරදි නැහැ කියලා කියයි කියලා දන්න උන්වහන්සේ චට්ට කතා. ඒත් උන්වහන්සේ කරපදී ස්වයන්ලිගිත චර්චාපදානයක් ලිව්වා මගෙත් වැරදි තියෙනවා. දැන් වෙන කෙනෙක් ලියනවා නම් සම්පූර්ණ සුදු හුණු ගාලා නෙලියන්නේ. අද ලෝකේ තියෙන හරියක් තියෙන්නේ අන්නේම සුදු හුණු ගාපු එක විතරයි. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙත් බුදුරජාණන් වහන්සේ ගුණ ගායනා කරන්න පටන් ගත්තා. සාරිපුත්‍ර ස්වාමීන් ඒවං පසන්නෝ අහං භගවති කියලා මම ඔබ වහන්සේගෙන් මේ තරම් පැහැදිනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේමයි මේ අරහං සම්මා සම්බුද්දයි විද්‍යාචරණ සම්පන්නයි කියන බුදුහාමුදුරුවෝ අහනවා සාරිපුත්‍රම කොහෙන් දැනගෙන තියෙන බුදුහාමුදුරුවෝගේ ගුණ ගායනා කරන්නේ ඔබට තියෙනවද බුදුහාමුදුරුවෝ වැඩි ගුණයක් බුදුහාමුදුරුවෝ කවුද කියලා දැනගන්න. අපි කාගේ හරි ගුණයක් ගායනා කරනවා නම් අපි කරන්නේ අපේ මේ ගුණ ගායනා කිරීමක් තමයි. අනුන් සාකි කරගෙන අපි ගුණ ගායනා කරනවා. සාරිපුත්‍ර සාංශේ නතර කරා. මොකද මගේ ගුණ ගායන ඔබට මට වැඩි ලොකු ඥාන නැති නෑ ස්වාමීන් වහන්සේ මට මේ අනුමාන ඥානට මම මේ කියන්නේ. ණය විපස්සනාවෙන් කියන්නේ. නමුත් එදා මෙදා තුර ඒ ඔක්කොම ලියවිලා තියෙන නිසා අපිට හානියක් වෙලා නැහැ. අපි ළඟ තියෙනවා සම්පූර්ණ වැරද්ද දන්නවනම් මේ බේතයි කරන්න තියෙන්නේ කියලා. ඕනම කෙනෙක්ගේ ලෙඩේ අඳුනගත්තා නම් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියන එක අමාරු නෑ. ඒක ෆාමසිස්ට් කෙනෙකුටත් කරතයි. ඕන කෙනෙක්ගේ ලෙඩේ දන්නවනම් බෙහෙත් තුණ්ඩුවට ප්‍රෙස්ක්‍රයිබ් කරනවා කියන එක අමාරු නෑ. ඒක ඕනේ MBBS ડોක්ටර් කෙනෙකුට කරතයි.
නමුත් ලෙඩේ අඳුනගන්නේ කරන්න පුළුවන් ඉන්නේ MD කෙනෙකුට විතරයි. ඒක තමයි පළවෙනි දේ. වැරද්ද වශයෙන් දක්වෝ ලෙඩේ වශයෙන් දාන්න. ඊට පස්සේ දැනගත්තට පස්සේ ඒකට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලියන එක ඒක හරිම මිකැනිකල්. ඒක බොහොම සරල දෙයක් හිතන තියෙන්නේ. ඒක දැක්කම ඊට පස්සේ තියෙන ලෙඩේ සුව වීම තමයි තියෙන්නේ. ඒක නිසා සෙන් බුද්ධ ආගමේ කියලා තියෙනවා අපි කොතන හිටියත් wherever you may be you are on the way back home. අපි ඉන්නේ දැන් නිවන කරා යන ගමනේ. ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. කොහේ හිටියත් තබන පියවරකින් අපි යන්නේ නිවනට තමයි. ගන්න හුස්මෙන් අපි යන්නේ නිවනට තමයි. මොකද ඒක ලෙඩෙත් අල්ලලා දෙනවා. ලෙඩේට බේතක් දෙනවා. නිසා සතියට කියන්නේ ලෙඩෙත් බෙහෙතත් වේදත් හතරම එකතු වෙනවා සතිමත් චිත්තක්ෂණේ. නැත්නම් ලෙඩා වෙනමයි, බෙහෙත වෙනමයි, දොස්තර වෙනමයි. ඒ ඔක්කොම තමයි වෛද්‍ය විද්‍යාව කියන්නේ. මේකේ මොකක්වත් නැහැ. මේක ඔක්කොම එක චිත්තක්ෂණයක් ඇතුළත ලෙඩෙත් දන්නවා, බෙහෙතත් දන්නවා, වේදත් වෙනවා, ලෙඩත් වෙනවා. එතකොට ෂෝට් සර්කිට් එක යන්නේ. එතකොට නිකන් ඉලෙක්ට්‍රික් පවර් එකක් වගේ තේරෙනවා. අකාලිකවම සෝවීම සිද්ධ වෙනවා කියලා. ඒක නිසා බුදුජාන් වහන්සේට සතහට වන භව දුකට වේදානන් කියලා සඳහන් කරලා තියෙනවා. සල්ලක්ඛියෝ කියලා බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ ගැනම කියනවා මම මේ මිනිස්සුන්ගේ ඇස්වල තියෙන සුද කපන්න දානවා. සල්ලක්ඛිය කියලා කියන්නේ අයි ඔපරේෂන් කරන කෙනෙක්. ඇස් ඔපරේෂන් කරන කට්ටිය සුද කපන කට්ටිය. බුදුහාමුදුරුවෝ ඇහැ දෙන්නේ අපිට. ඇහි මේ බැඳිලා තියෙන සුද කපලා කියනවා මේ වැරද්ද දැක්කනම් වැරද්ද වශයෙන් බාරගනින්. දෙක ඒ වැරද්දට කළ යුතු ප්‍රතිකර්ම තියෙනවා. පොදු කපරාරු ගහලා හරියන්නේ නැහැ. කරලා තියෙන පාණාතිපාතේ නම් මෙන්න ප්‍රතිකාර. අදින්නා දාන නම් මෙන්න ප්‍රතිකාර. කාමීච්ඡතාන නම් මෙන්න ප්‍රතිකාර. එහෙම නැතුව පොදුවේ බෑ. ආන්නේ ටික දැනගෙන කරනවා නම් ඒක 100%ක්ම හරියනවා. ඒක නිසා පව් කරපු මනුස්සය කියලා බුද්ධ ධර්මයේ කොන් කිරීමක් නැහැ. පින් කරපු මනුස්සය කියලා විශේෂ සැලකිල්ලකුත් නැහැ. මොකද පින් කරපු මනුස්සයට හරි අමාරුයි වැරද්ද දකින්න. එයා හිතන්නේ මම ඉතින් මහවංශෙන් ඇවිල්ලා ඉන්නවා කියලානේ. අපිට වරදින්න බෑ කියලා ඉන්න හරි අමාරුයි කියලා දෙන්න. අර වැරදි කරන මනුස්සයාට ළඟට යනකොටම සුනීතට තේරෙනවා මේ අසුචි කඩ අරගෙන යනකොට බුදු කෙනෙක් ළඟට එනකොටම ඌ හැංගෙනවා. මනස ගිහිල්ලා කතා කරන පුතා පැවිදි වෙන්න කැමති නැද්ද? අර පුංචි අසුනීතට හිතා ගන්න බෑ මේ අසුචි කඩක් අරගෙන යන මේ මං වගේ මේ සක්කිලි කොල්ලෙකුට ඔබ පැවිදි වෙන්න කැමතිද කියලා කතා කරනවා. ඉතින් ඌ කියන කොහොම කරන්නද ඉතින් අපි ඇවිල්ලා වෙලා මෙහෙම අඩු කුලේනේ. ඊගේ ප්‍රශ්නේ නැහැ. ඔයා ගෙදර ගිහිල්ලා අම්මයි ගන්නකො. අම්මා කැමති නැහැ. ඉතින් හිතන්න ලෝකේ උත්තම පුද්ගලයා අර කෙනත් එක්ක සම්බන්ධ වීමේදී වැරද්ද වශයෙන් දැකීමේදී සහ වැරද්ද පිළියම් කිරීමේදී කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි නිහතමානී වෙන්න එහෙම නැත්නම් මේ හැම වැරද්දකම භාවනා කරනකොට හෝ භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට හෝ gedara ඉන්නකොට හෝ අපිට වෙන අච්චේ මොකද්ද කියලා දැනගන්න ඕන. අත්තරද්ද මොකද්ද කියලා දැනගන්න ඕන. ඒකට අපි ඇසුරු කරන අයගේ උදව්ව ඕනේ අපට. සතිය කියන චීන කන්නඩියත් ඕනේ. ඒක හරියට මේ CCTV කැමරාවක වගේ. කරන ඔක්කොම මේක රෙකෝඩ් වෙනවා. ඕක ඉඳපු ගමන් ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මොෂන් දාලා බලන්න. ඔකේ මොනවද රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා. සතිය නැති විනාඩි ඒක කරන්න බෑ. සතිය තියෙන එකනට කරපු දේ හැරිලා බලන්න පුළුවන් චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුසරිතා. බොහෝ කලකට පෙර කරපු දෙයක් ඇසූ දෙයක් ආයෙත් ඇක්ෂන් රීප්ලේ දාලා බලන්න පුළුවන් මෙමරි කාඩ් එක තියෙනවනේ. සතිය තියෙන කෙනාට තියෙනවා. එයා දන්නවා හෘදේ සාක්ෂි මොකද උනේ කියලා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි මේ වැරදි කරලා වසංගලා යම රජුරෝ ෂේප් කරගන්න හදනවා. යම රජුරෝ කාගේවත් දේවල් කන්නේ නැහැ. අනිත් එක යම රජුරෝ තියා මේ මායයක් නැහැ. ඒ අර මිලරේ වහමුදුරෝ ඒ මායන හාමුදුරුවෝ කියනවා ගෑනුන්ගේ 64 මායන් වලට මායය අහුවෙන්නේ නැහැ කියලා. ප්‍රොෆෙසර් කෙනෙකුට කියන්න බැරිලු කලින් ලියුමක් දාලා මේ මම ලෙක්චර් එකක් ඉන්නේ පස්සේ එන්නම් කියලා මායය එනවා කිව්වොත් මේ වෙලාවෙ යන්න ඕන. සූරත ලෙල දෙන කඩුවක් පෙන්නලා බාහුබල තියෙන කෙනෙකුට මායය පරද්දන්න බෑ. රජ කෙනෙකුට රජ සේනාව දාලා වලකනවා විතරයි. ලෝකේ ඉන්නේ එකම ප්‍රජාතන්ත්‍රවාදියා මායя විතරයි. කවදාකවත් රවට්ටන්න බෑ. අපි ඊට ඉස්සෙල්ලා මායя ඉන්නේ ඉස්සෙල්ලා අපේ වැරදි ටික දැනගෙන සත්පුරුෂයන්ගේ ශාස්ත්‍රයෙන් කණ්ණාඩියකින් බැලලා වගේ සතියෙන් බැලලා දැනගත්තොත් මේක අපේ අන්තිම භවයේ වෙයි. අපි ඇවිල්ලා තියෙන දුර ගමනක් කියලා තේරෙයි.
ඒක අපිට තේරෙයි එන්නේ මේ රත්තරනේ මල කපලා යනවා වගේ දහසකුත් එකක් මේ තියෙන හැම වැරද්දකටම උත්තරයක් තියෙනවා. අපින් වෙන හැම වැරද්දක්ම පිළියම් කරන්න පුළුවන්. එකක්වත්ම නැහැ ඒ ඉෂ්ටිරහානි කියලා જાති. ඇත්තෙම නැහැ. ඒක අපිට පශ්චාත්තාප වෙන දෙයක් නෑ. හැබැයි පශ්චාත්තාප වෙන්නේ නැති වුණාට අද ඉඳලවත් අපි දැනගන්න ඕනේ භාවනාදී ඇති වෙන හැම බාධාවක්ම ඉදිරි ගමනට මකර තොරණක් වෙනවා. ඉදිරි ගමනට ප්‍රවිෂ්ටයක් වෙනවා. ඒකට පිළියම් ක්‍රම ප්‍රශ්නේ දැම්ම ගමන් පිළියම් ක්‍රම එනවා. කියලා දෙන්නත් ඕන තරම් කට්ටිය ඉන්නවා. අපිට තියෙන්නේ මන්ට බෙලා තියෙන ප්‍රශ්න මේකයි කියලා හරියට කියන්න ඕනේ. අතිශෝක්තියට දාන්නත් එපා, වසන් ගන්නත් එපා. හැබැයි ඒ කෙරුවත් මැදි පොඩි කෑල්ලක් උගන්නන්න තියෙනවා. මං ඉතින් හෙට ඒකට එන්නයි බලාපොරොත්තු. කාරණා තුනක් තියෙනවානේ. මම ඊයේ කිව්වා වැරද්ද වශයෙන් දැන ගැනීම පිළිබඳව අද මතක් කරන්න ගියේ වැරද්ද වශයෙන් දැනගෙන පිළියමක් කරන්න. ඒකට නිකන් තියලා බෑ. තව එකක් තියෙනවා. ඒක නම් කියල්ලෙලල්ල. ඒක හෙට කියනවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දෙනාට සියලු වැරදි වලින් අත මිදීමේ ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා